ලංකා විශේෂ වැඩසටහන සහභාගී වෙනවා ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහත්මයා. එතුමා ව්‍යවස්ථා නීතිය සම්බන්ධ විශාරදයෙක්, නීති සම්පාදනය සම්බන්ධයෙන්. ඒ වගේම එතුමා අත් වශයෙන්ම අපි දන්නවා 2018 නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා යම් කාර්යභාරයක් ඉෂ්ට කරන ලැබුවා. ඒ ව්‍යවස්ථාව ඉදිරියට ආවේ නැහැ. කෙසේ වෙතත් අපි සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් අපට. එසේම එතුමා 2015 රජයේ යම් ආකාරයෙන් ජාතික ලයිස්තුවට ඇතුළත් වෙලා එතුමා 2015 රජයේ ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් යම් කාර්යභාරයක් ඉෂ්ට කරන්න ලැබුවා. කෙසේ වෙතත් එතුමා අද අපිත් සමග එකතු වෙනවා ස්විට්සර්ලන්තයේ සිට. ඉතින් අපි එතුමා බොහෝ සාදරයෙන් පිළිගන්නවා. ජයම්පති වික්‍රමරත්න මහත්මයා අපිට මුලින්ම අපි කතා කරමු මේ දැන් මේ වන විට විශාල කතිකාවක් ආරම්භ වෙලා තිනවා ලංකාවේ. අපි උතුමා දන්නවා 19 වන සංශෝධනය අහෝසි කරලා නව සංශෝධනයක් 20 වන සංශෝධනයක් ගෙනීමට. දැන් මේ 19 වන සංශෝධනය සම්බන්ධයෙන් රජය දරන මතය තමයි ඔවුන්ට විශාල ජන වරමක්, පැහැදිලි තීරණාත්මක ජන වරමක් ලැබුණාය කියලා 19 වන සංශෝධනය අහෝසි කරන්න. මොකද 19 වන සංශෝධනය රටට අහිත කරයි කියලා මතයක් ඉදිරිපත් වෙලා ජනතාව එහෙම මතයක එල්බගෙන තිබුණ නිසා ඒ පැහැදිලි ජන වරමක් ලැබුණා. ඒ නිසා ඔවුන් 19 අහෝසි කරන්න තමයි ඔවුන්ට ඒ ජන වරම ලැබුණේ කියලා ඔවුන් කියන්නේ. මේ සම්බන්ධව ඔබතුමාගේ මතය කොහොමද? මුලින්ම කියන්න ඕනේ ඔය ගෙනලා තියෙන 20 වෙනි සංශෝධනයේ ඔය විස්තර ඡන්දයක එකදිවත් කිව්වේ නෑ විස්තර සහිතව. ජනාධිපතිට විරුද්ධව නඩු දාන්න බෑ කියලා ආපහු ඒ වගන්තිය ගේනවා කියලා කිව්වේ නෑ. පාර්ලිමේන්තුව හිතු මතයට විසිරුවා හරින්න බලතල දෙනවා ආපසු දෙනවා කියලා කිව්වේ නෑ. අගමැතිතුමා පියුන් කෙනෙක්ගේ තත්ත්වෙට නැවතත් දීලා අර 78 ව්‍යවස්ථාව යටතේ ඔහුට කිසිම බලතලයක් නැතිව ඔහු ඕන්ලාගේ ඉවත් කරන්න ආපහු බලතල දෙනවා කියලා ජනාධිපතිවරයාට කිව්වේ නෑ. කිව්වේ මේ පත්කිරීම පිළිබඳව. විශේෂයෙන් කිව්වේ පත්කිරීම පිළිබඳව අර්බුදයක් තියෙනවා. ඒක විසඳනවා කියන එක තමයි මූලික වශයෙන් කිව්වේ. නමුත් එහෙම නම් අද ආණ්ඩුව ඇතුළෙන්ම විවිධ මත වෙලා තියෙනවා. ආණ්ඩුව ඇතුළෙන්ම කියනවා සමහරව වැරදි, සමහරව වෙනස් කරන්න එපා කියලා අපි පසු කතා කරනවා. ඒකෙන්ම පේනවා ඒ කියන එක වැරදි කියලා. හොඳයි. දැන් මේ කතාවට ආරම්භෙන්න මූලික වශයෙන් මම පොඩි පැහැදිලි කිරීමක් දැනගන්න කැමතියි ඔබතුමාගෙන්. දැන් අපි දන්නවා මේ නොයෙකුත් ව්‍යවස්ථාවල අපි ගත්තොත් 1978 ව්‍යවස්ථාවක් ගත්තොත් ඒකට හිටියා කවුරු හරි කෙනෙක් කතෘවෙක් වගේ මූලික වශයෙන් කෙනෙක් H.W. ජයවර්ධන මහත්මයා හිටිය ඒ කාලෙත් මත ඊට 72 ගත්තොත් කොලිනාල් ද සිල්වා මහත්මයා හිටියා. ඒ වගේ දැන් අපි දන්න තරමින් දැන් මේ 20 වන සංශෝධනයේට කියනවා මේ අර මගේ අර හිතවතෙක් කිව්ව එකලාකදී මේ කතෘ අඥාතයි කියලා. ඒ කියන්නේ මේ author unknown කියලා වගේ තත්ත්වයක්. කවුද මේක ලිව්වේ කියලා දන්නේ නැහැ. ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් වකීම් බාර ගන්න තියෙනවා. නමුත් අපි දන්නවා ජනාධිපතිතුමා නීති විශාරදයෙක් නෙමෙයි. එතුමා ඒ සාමූහික වකීමක් වෙන්නදී බාර ගන්න නැත්තේ. ඒතත් එහෙම තියෙද්දි මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් මේ 19 වන සංශෝධනයේ මූලික කාර්ය කතෘ තත්ත්වයේ ඔබතුමාගේද ඒ වකීම ඔබතුමා බාර ගන්නවද? එහෙමයි. මට යම් වගකීමක් තිබුණා. ඒක ඇත්ත. නමුත් දැන් කොල්විනාද සිල්වාගෙන් ඇහුවාම 72 ව්‍යවස්ථාව ගැන එතුමා කිව්වා ව්‍යවස්ථාවක් හදනකොට ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඇමති නෙමෙයි හදන්නේ. ඔහුටත් කාර්යභාරයක් තියෙනවා. ඒ වගේම තමයි 19 වෙනි සංශෝධනය. 19 වෙනි සංශෝධනයේ සියලුම දේශපාලන තීන්දුව ගත්තේ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අගමැතිවරයා සභාපතිත්වයේ දරපු දේශපාලඥයන් කණ්ඩායමක්. ඇමතිවරු හිටියා හැම පක්ෂම වගේ හිටියා. මමත් ඒ කමිටුවට සම්බන්ධ කරගෙන තිබුණා. ඒ කමිටුව තමයි සියලුම දේශපාලන තීන්දුව ගත්තේ. ඒ කමිටුවේ උපදෙස් අනුව අපි කෙටුම්පත් හැදුවා. ඒ කෙටුම්පත හදපු මුල් කමිටුවේ 5 දෙනෙක් හිටියා. 30 දෙනෙක් විශ්‍රාමලත් ආණ්ඩු මේ කෙටුම්පත් කරුවන් 30 දෙනෙක්. බොහොම ශ්‍රේෂ්ඨ දැනුමක් තිබෙන විශාල දැනුමක් තියෙන විශාරදීන්. ඊට මමත් තවත් නීතිඥයෙක් හිටියා. අපි හදපු හැම කෙටුම්පතක්ම අපි ආපසු අර කමිටුවට ගිහින් පිටපත් දීලා අච්චු ගහලා බෙදලා දීලා print කරලා ඊමේල් වලින් යවලා සාකච්ඡා කරලා තමයි හැදුවේ. සමහර විට සමහරව යෝජනා කරන්න එහෙම අපිට නිදහසක් තිබුණා.
තොරතුරු ලබා ගැනීමේ අයිතිය පනතක් ගේන්න පොරොන්දු වුණා මිස මූලික අයිතිවාසිකමක් හැටියට ගේන්න පොරොන්දුවක් තිබුණේ නැහැ. ඒක යෝජනා කරුවේ අපි අත වශයෙන් මමයි යෝජනා කරුවේ. අපේ කමිටුව අපේ ඩ්‍රාෆ්ටිං කමිටුව තුළ කෙනුපත් කිරීමේ කමිටුව තුළ ඒව සාකච්ඡා කරුවා. ඊළඟට ප්‍රසම්පාදන කොමිසම පිළිබඳ අදහස් ඉදිරිපත් කරුවේ චන්ද්‍රිකා මණ්ඩලනායක මහතුමනි මැදිරියේ. ඊළඟට අල්ලස් කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල තත්ත්වයක් දෙන්න යෝජනා කරුවේ අපි එකතු වෙලා. නමුත් අපේ යෝජනා සියල්ලම අර අගමැතිවරයාගේ කමිටුවෙන් අනුමත කරුවා. එතකොට මට දායකත්වයක් තිබුණා. ඊළඟට ඒ කාලේ මම ජනාධිපතිවරයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උපදේශක ඒකින්ද මට විශේෂ වගකීමකුත් තිබුණා. ඉතින් ඒක මගේ ව්‍යවස්ථාවක මගේ ගැටුම්පත කියලා 19 කියනවා නම් ඒක වැරදි. අනිත් එක ඒක සම්පූර්ණයෙන් වැරදිත් නැහැ මොකද මගේ දායකත්වයක් තිබුණා. ඊළඟට 19 වෙනි සංශෝධනයේ අවසාන ගැටුම්පත හැදුවේ මේ අපි හදපු ගැටුම්පත නීතියට අනුව යවන්න ඕනේ නීති ගැටුම්පත් කරු. ඔහුගේ ස්ටයිල් එකට වෙනස් කරලා ඒත් නැවතත් අර කැබිනට් මණ්ඩලයේ පත් කරලාද කමිටුවේ අනුමැතිය ඇතුව තමයි කටයුතු කෙරුවේ. ඉන්පසු ඒක සාකච්ඡා කරුණාම ඉස්සල්ලාම අවසාන ගැටුම්පත කැබිනට් මණ්ඩලයට යවුවට පස්සේ මාර්තු මාසේ 2 වෙනි සතියේ 2015 ඒ මාසෙන් 15 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් හැදෙව්වා. 15 වෙනිදා එදා ඉරිදා දවසක් ඉඳන් මට හොඳට මතකයි. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන්. ඒකට අවිල්ල හිටියා විරුද්ධ පක්ෂය අය. ආණ්ඩු පක්ෂයත් හිටියා. එතනදී ඒ වෙනකොට ජනාධිපතිතුමාගේ පක්ෂයේ හිටියට විරුද්ධ පක්ෂයේ ඉඳගත්ත නිමල් සිරිපාසිල්ල මැතිතුමා එවැනි මන්ත්‍රීවරු ගණනාවක් හිටියා. ඊළඟට දිනේෂ් ගුණාධර මැතිතුමා හිටියා මහජනක සත් පෙරමුණේ. ඒ වගේ ගණනාවක් හිටියා. ඒ අය විශේෂයෙන් විරුද්ධ පක්ෂයේ සිට කිව්වා ජනාධිපතිවරයාගේ බලතල මෙච්චර අඩු කරන්න බෑ. අපි ඒකට කැමැත්ත දෙන්නේ නැහැ. මොකද 3-2ක් අපිට තිබුණේ නැහැ. ඊළඟ ආණ්ඩුව ඇතුළෙනුත් සිරිසේන මහත්මයාගේ පාර්ශවයෙන් සිරිසේන මහත්මයා කතා කරුවේ වැඩි ගැන කතා කරුවේ නැහැ. නමුත් එතුමාගේ පාර්ශවයේ කට්ටිය සහ ජාතික හෙළවුරුමේ නියෝජිතයන් කියා සිටියා. ඒගොල්ලොත් ඒ මතෙම හිටියා. ඒ අනුව 19 වෙනි සංශෝධනයේ කැබිනට් මණ්ඩලයට ගිය කෙටුම්පත සරබාල කෙරුණා. අගමැතිවරයා තමයි අපි යෝජනා කරලා තිබුණේ. ඒ කියන්නේ අපි කමිටුවෙන් ගිය යෝජනාව සහ අගමැති කමිටුවෙන් අනුමත වුණු යෝජනාව තමයි අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විය යුතුයි කියලා. ඇමතිවරු නම් කිරීම, ඇමතිවරුන්ගේ විෂයන් තීරණය කිරීම ඔහු කරන්න ඕනේ කියලා. මේ සියල්ලම වෙනස් කරනු ලැබුවා ඒ එදා උදේ ගත තීන්දුව. එදා හවසම 2ට කැබිනට් මණ්ඩලය රැස් වුණා. අපිට පැය 2ක් දුන්නා නීති ගැටුම්පත් කරුටයි මටයි අර උදේ ගත තීන්දුව අනුව ඩ්‍රාෆ්ට් එක වෙනස් කරන්න. ඒක අධීක්ෂණය කරන්න දෙන්නෙක් වණන් කෙරුවා. ජී.එල්. පිරිස් මහත්මයා සහ චම්පි කරානවක මහත්මයා. ඒ දෙන්නාගේ අධීක්ෂණය යටතේ අපි උදේ ගත තීන්දුව ඔක්කොම හදලා හවස තිබුණු කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගත්තා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් වෙනස්කම් කරන්න කිව්වා. ඒ ගැන අපිට පැමිණිලි කරන්න බෑ. මොකද අපිමයි තීන්දුව කරුවේ, ආණ්ඩුවමයි තීන්දුව කරුවේ ජනමත විචාරණයකට යන්නේ නැහැ මේ මොහොතේ කියලා. ඉන්පසු පාර්ලිමේන්තුවට ගියා. පාර්ලිමේන්තුවට ගියාම විරුද්ධ පක්ෂය විශේෂයෙන්ම කමිටු අවස්ථාවේදී තවත් යෝජනාවල් ඉදිරිපත් කළා. තවත් මේක සරබාල කෙරුවා. විශේෂයෙන්ම අර පක්ෂයෙන් පැන්නහම ආසනේ නැතිනොයි කියනකට ඒකට ක්‍රමයක් හොයාගෙන තිබෙන මන්ත්‍රීවරු දිස්ත්‍රික් උසාවියට ගිහලා తాවකාලික නියෝගයක් කරන් විනය පාලනය නවත්තන්න ඒ පක්ෂය. ඒක නවත්තන්න අපි යෝජනා කරලා තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණයට විතරක් බලය දෙන්න ඕනේ කියලා. ඒක අයින් කරන්න කිව්වා. ඒ වගේ ගණනාවකට විරුද්ධ වුණා. ඒ නිසා 19 වෙනි සංශෝධනයේ මුල් කෙටුම්පත සරබාල වුණා. ඊළඟට නමුත් 19 වෙනි සංශෝධනයේ නියමයිතිකාරෝ කවුද? මේකට ඡන්දය දුන්න 200 ගන්න. මේක ඒකමතිකව සම්මතුනේ අර එක ඡන්දයයි විරුද්ධව එක ඡන්දයකින් විරුද්ධව ඒකමතිකව හා සමානයි. එකම එක මන්ත්‍රීවරයා මේකට විරුද්ධව ඡන්ද දුන්නේ. එහෙමනම් 16 අද ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන ඉන්න මන්ත්‍රීවරු උත්සාහයේ පක්ෂත් මේ 19 වෙනි සංශෝධනයේ කොටස්කාරයෝ. මටත් භූමිකාවක් තිබුණා. ඔව් ඇත්තම මේ ඔබතුමා අදයි මම මට මේ අහන්නේ ඇත්තෙන්ම මේ ජී.එල්. පිරිස් මහත්මයා තමයි අවසාන අධීක්ෂණය ජී.එල්. පිරිස් මහත්මයාගේ මහාචාර්යතුමාගේ අය සහ චම්පිකරණෝගේ අධීක්ෂණය ඇත්තේ තමයි කෙටුම්පත ඉදිරිපත් වෙන්න පෙර ඔවුන්ගේ අධීක්ෂණය මත තමයි එහෙම නෙවෙයි. ඒක නිවැරදි කරන්න ඕනේ. අර එදා උදේ ගත්ත තීන්දුව ටික හරි විදිහට
කෙටුම්පතට දැමීම අධීක්ෂණය කරන්න යෙදෙන්නට. හොඳයි හොඳයි. බොහොම ස්තුතියි. දැන් දැන් අපි දන්නවා මේ වික්‍රමත් මහත්මයා දැන් කෙසේ වෙතත් 19 වන සංශෝධනයේ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා මම හිතන්නේ රටම දන්න සමහර ඔබතුමාත් ඒක පිළිගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් අපි දන්නවා ගොඩක් මේ විරුද්ධ මේ කියන්නේ තිබුණා මේකට විවේචන විශේෂයෙන්ම පුද්ගලයන් කිහිප දෙනෙක්ව ඉලක්ක කරගෙන යම් යම් වෙනස්කම් කරාය ඔවුන්ට ඡන්දයට එන්න බැරි වෙන ආකාරයේ දේවල් වගේ කියලා. ඔබතුමා දකින්නවද යම් ආකාරයෙන් අඩුපාඩු මේ එහෙම කිසි එදා විරුද්ධ පක්ෂයේ හිටපු කිසි කෙනෙක් කිව්වේ නැහැ මේක තනි පුද්ගලයන් එක පුද්ගලයන් ඉලක්ක කරපු සංශෝධන නිසා අපි ඡන්ද දෙන්නේ නැහැ කියලා. ඕන් එදා කිව්වා නම් එහෙම දිත්තපුරයන්ට පිසිපද වගන්තියට අපි විරුද්ධ වෙනවා කියලා ඒක සම්මත වෙන්නේ නැහැ. ජනාධිපති ධූරයට ඉල්ලා ඡන්දය ඉල්ලීමේ බලය මේ ඉදිරිපත් වීමට තිබෙන වයස සීමාව 35ට වැඩි 30 35ට කරනකොට කවුරුත් විරුද්ධ වුණේ. එදා වුන් කිව්වනම් ඒක ඒ දෙකට විරුද්ධයි කියලා අර පක්ෂෙන් පණීම නවත්තන්න දාපු වගන්තිය වගේ මේ දෙකත් ඉවත් කරගන්න ආණ්ඩුවට සිද්ධ වෙනවා. ඒ නිසා සියලු දෙනාම එකඟ වෙලා කෙරුවා. නිසා ඒක ඉලක්ක කරගෙන කෙරුවා කියන එක සම්පූර්ණ. එහෙමනම් ඒ ඉලක්ක කිරීමේ වැඩේට එදා විරුද්ධ පක්ෂයේ සිටපු අද ආණ්ඩු පක්ෂයේ ඉන්න සියලු දෙනාමත් කොටස්කාරෝ වෙනවා. ඔබතුමා දකිනවා යම් අඩුපාඩු තියෙනවා කියලා මේ 19 සංශෝධනයේ. මම මූලික වශයෙන් දකින්නේ මම එක පාර්ලිමේන්තු මම අලුතෙන් කියව දෙයක් මම පාර්ලිමේන්තුව තුල කීප සැරයක් කිව්වා. තමයි අර පාර්ලිමේන්තුවේ බලතල වැඩි කිරීම තමයි 19 වෙනි සංශෝධනයේ අරමුණ. නමුත් අපි බලාපොරොත්තු අර මුල් අපි දුන්න අපි හදපු කෙටුම්පත සැරබාල කිරීමේ හේතුව නිසා ජනාධිපතිවරයාගේ බලතල අඩුවීම තරම් අපි බලාපොරොත්තු වුණ තරම් කෙරුන්නේ නැති නිසා ජනාධිපතිවරයායි අගමැතිවරයායි අතර තරගකාරී බල කේන්ද්‍ර දෙකක් තිබුණා. ඒක ඇත්ත. මම ওই වචනම පාවිච්චි කරුවා පාර්ලිමේන්තුවේදී. 72 ව්‍යවස්ථාව හදනකොට ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක්‍රමයේ ගේන්න කියනකොට කොල්වින් කිව්වේ ඕක තමයි කරන්න එපා කියලා. ඡන්දෙන්පත් වුණ දෙන්නෙක් එකිනෙකා සමග තරඟ කළ හැකි බල කේන්ද්‍ර දෙකක් බවට පත් කරන්න එපා කියලා. ඒ තරමට දුර්ලභමක් තිබුණා. ඒක සම්පූර්ණ නැත්ත. එම නිසා තමයි මම හැමදාම කිව්වා මම පාර්ලිමේන්තුවේ කිව්වා අදත් කියන්නේ අද මේ අසමමිතික තත්ත්වය වෙනස් කළ යුතුයි. එසේ කළ යුත්තේ මේ ආණ්ඩුව හිතන විදිහට ආපසු ගිහින් නෙවෙයි එදා ජනතාවට පොරොන්දු වුණ පරිදි 2015 මදුළුවේ සෝබිත හම්දුරන්ගේ අවමකුලදී පොරොන්දු වුණ අවමකුල පූජෝත්සවයේදී පොරොන්දු වුණා වගේ ඉදිරියට ගිහිල්ලා පාර්ලිමේන්තු ක්‍රමය තවත් ශක්තිමත් කිරීමෙන් තමයි මේම අසමිතික තත්ත්වය නැති කළ හැකි. හොඳයි දැන් ඔබතුමා මම හිතනවා ඔබට අධ්‍යයනය කරන්න ලැබෙන්නේ නැති මේ 20 වන සංශෝධනය සම්බන්ධව දැන් ඒ 20 වන සංශෝධනයේදී විශේෂයෙන්ම ඔබතුමා දකින ආකාරයට දැන් 20 වන සංශෝධනයක ඔවුන් අගමැතිවරයා කමිටුවක් පත් කළා ඒ ගැන නිරීක්ෂණය කරන නමුත් මේ වන විට ඒ නිරීක්ෂණයන් මම හිතන්නේ කාර්ය සභා මට්ටමින් හදනවා උත්සාහ කරන්න ඒව නැවතත් යම් සංශෝධන කරන්න ඕනද කියලා කෙසේ වෙතත් දැනට තියෙන තත්ත්වය හැටියට මේ තියෙන කෙටුම්පත් කරපු සංශෝධනයම තමයි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙන්නේ. දැන් ඔබතුමා දකින ආකාරයට මේක මේ සම්බන්ධයෙන් යම් ආකාරයෙන් මේ සංශෝධනයක් තව වෙනස්කම් අඩුපාඩුකම් ඒවා හදන්න ඕන නම් මොනවද විශේෂ වශයෙන් අපේ අවධානය යොමු කරන්න පුළුවන් දේවල්? මූලික දේ තමයි පාර්ලිමේන්තුව හැල්ලු කිරීම. පාර්ලිමේන්තුව ඕන වෙලාවක විසිරුවා හරින්න පුළුවන්. පළවෙනි අවුරුද්දේ විතරක් විසිරුවා හරින්න බැරි කලින් පාර්ලිමේන්තුව අවුරුදු 5 සම්පූර්ණ කරලා තිබුණ නැත්නම් විතරයි. කලින් පාර්ලිමේන්තුව අවුරුදු 5 සම්පූර්ණ කරලා තිබුණා නම් අලුත් පාර්ලිමේන්තුව රැස් වී පළවෙනි දවසේ වුණාට පස්සෙත් එදා රැම් විසිරුවා හරින්න ජනාධිපතිවරයාට බලය තිබුණා. ඒකම ඇති. පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් හැල්ලු කරනවා. මේ ජේ.ආර්.ගේ පරණ ව්‍යවස්ථාවට යන්නේ අපෝ. අගමැතිවරයාව ඕන වෙලාවක ඉවත් කරන්න පුළුවන් අග මේ ජනාධිපතිට. අගමැතිට කිසිම බලතලයක් නැහැ. ප්‍රේමදාස මහත්මයා කිව්වා තමන් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ කාලේ හිටියේ අගමැති මම පියුම් කෙනෙක් වගේ කියලා. හැබැයි එයා ජනාධිපතිතුමා වුණාට පස්සේ එයා සැලකුවේ ඩී.බී. විජේතුංග මහත්මයාට පියුම් කෙනෙක් වගේ. දැන් ඒ පියුම් තත්ත්වයට අගමැති කියන්නේ මේ වර්තමාන අගමැතිවරයා පමණක් නෙමෙයි අගමැති ධූරය පියුම් තත්ත්වයට ආපහු ගේනවා. මෙය ජනාධිපතිය පරමාධිපත්‍ය ජනතාවගේ පරමාධිපත්‍ය
විශාල හානියක් කරන දෙයක්. නිසා අගමැති ධූරය හැලු කරනවා කියන්නේ පාර්ලිමේන්තුව හැලු කිරීම. පාර්ලිමේන්තුව කියන්නේ විවිධ පක්ෂ විවිධ ජන කොටස් සියල්ලම එකතු වෙලා එකට සාමූහිකව තීන්දුව ගන්නා තැන. ජනාධිපති කාර්යාලයෙන් දැන් ජනාධිපති තීන්දුව ගන්නවා වගේ නෙමෙයි තනියම. මේ ඔක්කොම එකතු වෙලා තීන්දුව ගන්න තැන. ඒකයි ඒකේ තියෙන වටිනාකම. ඒක සම්පූර්ණයෙන්ම හැලු කරනවා. ඊළඟට ඉහළ පත්වීම ශ්‍රේෂ්ඨාධිකරණයට ස්වාධීන කොමිසම් සභාවට පත් කිරීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මන් දකින්නේ ජාතික එකඟත්වයක් ඇති කර ගන්නාට හදපු ආයතනයක් හැටියට. එහි කතානායකයෙක් ඉන්නවා, විපක්ෂ නායකයෙක් ඉන්නවා, අගමැතිවරයා ඉන්නවා, ඔවුන් විසින් පත් කරපු තව 5 දෙනෙක් ඉන්නවා, කුඩා පක්ෂවල සමාජිකයෙක් ඉන්නවා, මේ නියෝජිතයෙක් ඉන්නවා, සිවිල් පුද්ගලයන් කියන්නේ පාර්ලිමේන්තුවේ පිට කිසිම දේශපාලනයට සම්බන්ධ නැති සම්භාවනීය පුද්ගලයන් ඉන්නවා. ඒ සියලු දෙනාම පත් කරනකොට මේ රටේ තියෙන විවිධත්වය ජනවර්ගික විවිධත්වය විතරක් නෙවෙයි සමාජීය සහ වෘත්තිමය විවිධත්වය පවා රැකෙන විදිහට පත්වීම කරන්න ඕනේ. ඉතින් එවැනි එකඟත්වයක් ජාතික එකඟත්වයක් ඇති කරන්නට ආදපු මෙවලමක් මේක. මේක අලුත් දෙයක්වත් නෙවෙයි. මේක 17 වෙනි සංශෝධනයේත් තිබුණා. 2001 දී පත් කෙරුවා. එදත් එකම මන්ත්‍රීවරයෙක්වත් විරුද්ධ වුණේ නැහැ. එදා. ඉන්පසු 18න් එක නැති කෙරුවා. ඒ පරණ එකයි අපි ආපසු ගෙනාවේ. මම හිතන්නේ ඒක ඉතාමත් හොඳයි. ඊළඟට භයානක දෙයක් තමයි තව ජනාධිපතිවරයාට ආපසු මුක්තිය දීම. ඉස්සර නඩු දාන්න බෑ කිසිම දෙයකට විරුද්ධ කිසිම නිලකාරයකට විරුද්ධව නඩු දාන්න බැරි තත්ත්වයක් තිබුණේ ජයජාදනගේ කාලේ. ජයජාදනගේ කාලේ විතර නෙවෙයි ඊට පස්සෙත්. මේ 2015 ගේනකම්. ඊට පස්සේ 2015 තමයි ජනාධිපතිවරයාට මුක්තිය සීමා කෙරුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න පුළුවන් කියලා. එමගින් තමයි අපි පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා විරෝධීව විශ්වහරියා මේක වෙනස් කරගන්න අපිට පුළුවන් වුණේ. ඒක පැහැදිලි ලෙස මේ රටේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. මොකද අපේ ව්‍යවස්ථාවේ 17 වෙනි වගන්තිය තියෙනවා විධායකව පරිපාලන ක්‍රියාවලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන් කියලා. ඒ වගන්තිය තියෙන්නේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ. ඒ නිසා ඒකත් මූලික අයිතිවාසිකම. දැන් මේ මූලික අයිතිවාසිකම සීමාවල් වැටෙනවා. ඉතින් මේවා ඉතාමත්ම භයානක දේවල්. මම හිතන්නේ 19 20 හදන්න පුළුවන් කියලා. 20 අයින් කරගන්නවා මිස. දැන් ඔබතුමා සඳහන් කරා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක දැන් ඒකටත් තියෙන එක විවේචනයක් තමයි දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අයට අමතරව දැන් ඔවුන් ජනතා නියෝජනයක් තියෙනවා. නමුත් දැන් සිවිල් ක්‍රියාකාරීන් 3 දෙනෙක් මම හිතන්නේ ඉන්නවා. දැන් ඔවුන්ගේ වගවීම සම්බන්ධව යම් ප්‍රශ්නයක් තියෙනවා. කාටද වග කියන්නේ ආදි වශයෙන් ඔබතුමා කොහොමද සාධාරණීකරණය ඔබතුමා කියන්නේ මම අදහස් කරන ඔබතුමා පුද්ගලිකව නෙමෙයි මේ 19 වෙනි සංශෝධනයේ කොහොමද සාධාරණීකරණය කරන්නේ ඒ 3 දෙනා ඇතුළත් කිරීම සම්බන්ධව 17 වෙනි සංශෝධනය යටතේ 10 දෙනාගෙන් 7 දෙනෙක්ම සිවිල් පුරවැසි අපි ඒක අමතක කරනවා එදා කවුද හිටියේ ජනාධිපතිවරයා නිකම් මේ අය නෙවෙයි ජනාධිපතිතුමිය වෙනුවෙන් කවුද හිටියේ ජනාධිපති නීතිඥ එච්.එල්. සිල්වා එතුමා අයින් වුණාට පස්සේ මහාචාර්ය කොල්වින් ගුණරත්න හිටපු විනිශ්චයකාර රංජිත් අමරසිංහ JVP කුඩා පක්ෂ වලින් JVP එක මුල් වෙලා විශේෂයෙන් පත් කෙරුවේ ඒගොල්ලන්ගේ පාක්ෂිකයෙක් නෙවෙයි සිරිමේගේ විජේරත්න කියන ජාත්‍යන්තර අධ්‍යක්ෂිම් තියෙන මටත් උගන්වපු නීතිවේදියා. ඉතින් ඕන් දේශපාලඥයෝ නෙවෙයි ඒක තමයි වැදගත් වෙන්නේ. මේ ජනාධිපතිවරයාගේ පත්වීම අනුමත කිරීමේදී හෝ ප්‍රතික්ෂේප කිරීමේදී දේශපාලඥයන් විතරක් එකතු වෙලා තීන්දුව ගන්න එක වැරදි. නමුත් මේ සිවිල් පුද්ගලයාව කවුද පත් කරන්නේ? අගමැති සහ විපක්ෂ නායක එකඟ වෙලා එකඟත්වයෙන් අපි ඒව අමතක කරනවා. බොහොම ලේසියෙන් අමතක කරනවා. කවුද හිටියේ කමිකමේකේ? දැන් හිටියේ අපි පහුගිය දවස්වල හිටියේ කවුද? ජයන්ත ධනපාල. ආචාර්ය ජයන්ත ධනපාල. එක්සත් ජාතීන්ගේ අපේ නියෝජ්‍ය මහලේකම්වරයා සෙල්ව කුමාරන් හිටපු नीति पीठे पीठाधिपति जावेद यूसुफ साहिरा कॉलेज के प्रिंसिपल हिटपु सऊदी अरेबिया में ताना एटीसीएल हिट राधिका कुमारस्वामी एत यूएन अंडर सेक्रेटरी जनरल केने इन्ने ATR रत्न ඒ වගේ හිටියේ ඒ අය පත් කරන්නේ අර දෙන්න එකඟ වෙලා නැතු ආණ්ඩුවෙන් පත් කරන්නේ ජන අගමැති සහ විපක්ෂ නායක එකතු වෙලා එකඟත්වයෙන් පත් කරන්නේ නිසා මේක සම්පූර්ණ වැරදි
ඇත්ත වශයෙන් අපේ මුල් කෙටුම්පතේ තිබුණේ 7 දිනක් ආපසු ඒ විදිහට පත් කරන්න 17 තිබ්බා වගේ. ඒක වෙනස් කරුවොත් මේ විපක්ෂය. ඕනුවේ කිව්වේ දේශපාලඥයෝ වැඩි කරන්න ඕනේ කියලා. මම කියන්නේ දේශපාලඥයෝ ගන්න අඩු කරන්න ඕනේ. මොකද දේශපාලක ජනාධිපතිවරයා ගන්න ගේ පත්වීම දේශපාලඥයන් විසින් අනුමත කරනකොට මොකද්ද තියෙන තත්ත්වය? මේකේ බැලන්ස් එකක් තියෙනවා. එක්තරා සමමිතික එකක් තියෙනවා. සාමාන්‍ය පුරවැසියොත් තියෙනවා දේශපාලඥයොත් තියෙනවා. දැන් අනිත් විවේචනය තමයි මම හිතන්නේ ඉදිරිපත් වෙච්ච 19 දැන් මේ ජනාධිපතිතුමාට ජාතික ආරක්ෂා විශේෂයෙන් මේ ඩිෆෙන්ස් මිනිස්ට්‍රි පෝර්ට්ෆෝලියෝ එක ජාතික ආරක්ෂාව පිළිබඳ ඒ අමාත්‍ය ධූරය දරන්න හැකියාවක් නැහැ. එතුමාට ඇත්ත වශයෙන්ම කිසිම අමාත්‍ය ධූරයක් දරන්න හැකියාවක් නැහැ කියලා. ඒක එහෙම තියෙනවද? ඉන්දියාවේ ආරක්ෂක අගමැතිද? මට මතක විදිහට 1947 ඉඳන් අද වෙනතුරු කිසිම වෙලාවක ඉන්දියාවේ අගමැති ආරක්ෂක ඇමති ධූරය දරලා නැහැ. ජයජයදන කාලේ මහත්මයා කාලේ ඒ වගකීම් බාර දීලා තිබුණේ ලලිත් චතුරාර්ය මහත්තයා. පසු කාලේ මේ රංජන ජයරත්න මහත්තයාට බාර දීලා තිබුණා. ඒ ප්‍රේමදාස මහත්මයා කාලේ. ඒ වගේ ඒ බලතල දුන්න ආරක්ෂක ඇමතිකම මේ තියෙන්න ඕනේ මොකද කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා කවුද? අග්‍රාමාත්‍යවරයා. කැබිනට් මේ මොනවාද විවස්ථාවෙන් ආරක්ෂක ජාතික ආරක්ෂා පිළිබඳ වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයාට. ඒකට අමතිකම දරන්න ඕනේ නැත්නම් ඔහු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී හැටියටම ඔහුට විශාල වගකීමක් තියෙනවා. මොකද කැබිනට් මණ්ඩලය කියන්නේ ඔහුගේ කැබිනට් මණ්ඩලය. ඔහුනේ ඒක ප්‍රධානී. සමගිය පිළිගන්න. හොඳයි. ඔකේ හැමතැනම තියෙන අත්දැකීම් අනුව අපිට පේනවා. යාබද ඉන්දියාව තමයි හොඳම උදාහරණය. දැන් මේ තියෙන මේ මොකද අපිට දේශපාලන පැත්තෙන් බලනකොට අපිට හිතන්න බෑ මේගොල්ලෝ 20 අයින් කරගනි කියලා කොච්චර විරුද්ධකමක් තිබුණාද. මොකද 3/2 බලයක් තියෙනවා රාජ්‍යයේ මේ වෙනකොට. දැන් යම් විදියකින් ඔබතුමාලා දකින්නවද මේක ඉදිරියට යන්න ඕන නම් 19 මෙන්න මෙවැනි විශේෂ දේවල් රඳවාගෙන 20 මේ කරුණු ඇතුළත් කරගත්තොත් අදුම වශයෙන් යම් දුරකට නව ව්‍යවස්ථාවක් අමුතුවෙම ව්‍යවස්ථාවක් හදනකම් අපිට යන්න මම පෙනී හිටින්නේ ඒ වගේ මේ කොම්ප්‍රොමයිස් එකකට නෙවෙයි. මම පෙනී සිටින්නේ 19 තවත් දියුණු කිරීම සඳහා. ඉතාලි ජනාධිපතිගේ සම්පූර්ණ අහෝසි කිරීම සඳහා. මේ දෙක අතර කොම්ප්‍රොමයිස් එකක් ගහ ගන්නවා. මේ දේශපාලන කොම්ප්‍රොමයිස් එකක් ගහගත්තද? මත ඒ කොම්ප්‍රොමයිස් එකේ කොටස්කාරයෙක් වෙන්න බෑ. මට මම යෝජනා කරලා. මේ මෙහෙම කරලා ෂේප් එකමු දැනට කියලා මම ඒකට එකඟ වෙන්නේ. ඔබතුමා 19 තව දිනු කරනවා නම් මොකක්ද විශේෂයෙන් දිනු වෙන්න ඕනේ? සම්පූර්ණයෙන් අර 19 මුල් කෙටුම්පතට ගිහිල්ලා පුළුවන් නම් ඊටත් එහා ගිහිල්ලා ජනමත විචාරණයකින් අනුමත කරගෙන විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරලා පාර්ලිමේන්තුව බල ගන්න ඕනේ. ආපසු පාර්ලිමේන්තු ක්‍රමයකට යන්නේ. ඒක තමයි මම හැමදාම දාපු මත. හොඳයි. අතරම දැන් ජයපති වික්‍රම මහත්මයා දැන් අතරම මේ කරුණ බොහොම දේශපාලනීකරණය වෙලා තියෙන කරුණ මේ සංශෝධන සම්බන්ධයෙන් මම හිතන්නේ යම් ආකාරයකින් ඔබතුමාවත් යම් ආකාරයකින් ඉලක්ක කරගෙන තියෙනවා මේ දේශපාලන සටනේදී. මම හිතන්නේ ඔබතුමා දන්නවා ඒක. ඔබතුමා විරුද්ධව යම් ආකාර දේවල් කියනවා. මම දැක්ක මේ මෑත දිනයකදී මේ පුවත්පතක හරි මාධ්‍යයක මම දන්නේ නැහැ. ඔබතුමා මේ විවේචන 19 වෙනි විවේචන වලට මුහුණ දෙන්න බැරුව දැන් ඔබතුමා මේ රටත් අතහැරලා ගිහිල්ලා තියෙනවා කියලා. 19 තනි කතුරුවරයක් මම නෙවෙයිනේ. මං කිව්වනේ මම ඒක හදපු හැටි. ඉතින් මම මොකටද බය වෙන්නේ? 19 හැදුවේ පාර්ලිමේන්තුව. මම එදා පාර්ලිමේන්තුවේ മന്ത്രിවරයෙක්වත් නෙවෙයි. කෙටුම්පත් කරන්නට මම සම්බන්ධ වුණා. ඒක ඇත්ත. 19 හදපු මිනිස්සු තමයි ඒකේ වගකීම එහෙනම් පැනලා දුවන්න ඕනේ. ඒක කෙටුම්පත් කරමු මම අතසෙන් ආඩම්බර වෙනවා. 19 ඔච්චර දුරට හරි. මොකද අපි වාමාංශිකයන් හැටියට අපිට ඕනකම තිබුණේ අපේ ඕනකම දැනුත් තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ සම්පූර්ණයෙන් අහෝසි කිරීම. ඒක යම්තාක් දුරට යාමට දායකත්වයක් කෙටුම්පත් කරුවෙකු හැටියට හෝ හැට සහ ඒ කමිටුවේ සමාජිකයෙක් හැටියට දුන්න දායකත්වය පිළිබඳ මම ආඩම්බරව. මට බය වෙලා පයින්න දෙයක් නැහැ. මම අද ඉන්නේ අධ්‍යයන කටයුත්තකදීලා මම මගේ ශ්‍රී ලංකාවේ මූලික අතිවාසිකම් නම් මගේ ආචාර්ය උපාධියේ අනුගාලියපු පොතේ 3 වෙනි සංස්කරණය මම කරනවා. ඒකට මට අවුරුද්දකට වැඩි කාලයක් අවශ්‍යයි. ඒ නිසා තමයි අවුරුදු 14ක් පරණයි දෙවැනි සංස්කරණය. ඒ නිසා තමයි මට මේ අවස්ථාව ලැබුණ හින්දා මම ඇවිල්ලා කටයුතු කරන්නේ. මම ඒක සම්පූර්ණයෙන් උදේ හවස එදිලා ඉන්නේ. මේ සියලු වැඩ ආස්සේ මම 20 වෙනි සංශෝධනයට විරුද්ධව
මගේ අදහස් ඒක දුර්ලභකම් පෙන්ලා දීලා මේ වගේ ඔබත් එක්ක මේ සාකච්ඡා කරලා එමගින් මම මේකට දායක වෙනවා. මට ශ්‍රී ලංකාවේ හිටියනම් මම ඊටත් වඩා වැඩියෙන් දායක වෙනවා. නමුත් මගේ නීති වෘත්තියට ඔබත් නීතිඥවරයෙක් නීති වෘත්තියට සහ නීති ක්ෂේත්‍රයටම මගිනුත් තවත් යුතුකම් කිහිපයක් ඉතුරු වෙනවා තියෙනවා. එකක් ක්ෂණිකව කළ යුත්තේ මොකද මේෂකාරවරු නීතිඥවරු තරුණ නීති ශිෂ්‍යයන් සහ මහාචාර්යවරුන් එහෙම කිව්ව දැන් කවදාද තුන්වෙනි එඩිෂන් එක එන්නේ කියලා. ඉතින් දැන් අවුරුදු 14කට පස්සේ මම ඒක තමයි මේ දවස්වල කරමින් ඉන්නේ. හොඳයි ස්තුතියි වික්‍රමනාත් මහත්මයා. අන්දන ඔබතුමාගේ මේ අත්දින කටයුතු සහ නොයෙකුත් කාර්ය බහුල තත්ත්වන මැද්දේ වුණත් මේ අපිට සමග පැය භාගයක හරි කාලයක් සඳහා අපිට සමග සාකච්ඡාව ඉදිරිපත් ඔබතුමා කැමති වුණාට ඉතින් අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ඔබතුමාට අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවද අපි මේ සාකච්ඡා හමාර කරන්න කලින්? මම කියන්න තියෙන ජනතාවට මම කියන්නේ ඡන්දෙ දුන්නද නැද්ද ඒව නෙමෙයි ප්‍රශ්නේ. විශේෂයෙන්ම ඡන්දෙ දුන්නාට මම කියන්නේ මේ ආණ්ඩුවට මේ තිබෙන භයානක තත්ත්වේ තේරුම් ගන්න. තේරුම් ගන්න මට විරුද්ධ වෙලා තමන්ගේ මන්ත්‍රීවරුන්ට කියන්නේ මේකට ඡන්ද දෙන්න එපයි කියලා. ඒක තමයි මම කියන්නේ. මොකද මේ වගේ බලපෑම වෙන්නේ නියම වශයෙන් දැනෙන්නේ පස්සේ 1978 ව්‍යවස්ථාව ගේනකොටත් ඊටත් වඩා 6න් 5කේ සහ මේ ඡන්දකින් ඒක සම්මත වුණා. නමුත් අවුරුදු ගානක්වත් ගියේ නැහැ. ඒකේ නියම අමාරුව ඒකේ තියෙන නියම භයානකම තේරෙන්නේ. මේ සැරත් එහෙම විදිහට තමයි මේ යන්නේ ආපස්සු. මේ ඉතිහාසය අපි ආපස්සු යන්නේ. නිසා මීට විරුද්ධ වෙන්න කියලා කියන එක තමයි මට ඉල්ලන්න පුළුවන්. ස්තුතියි. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම ගැන. බොහොම ස්තුතියි ඔබට සම්බන්ධ වෙනවා. එහෙනම් අපි ඔබතුමාට ආයුබෝවන් කියනවා අවසන් වශයෙන්. එහෙනම්